පින්තුනි, පින්වත් මිරිස්සේ ධම්මික නායක ස්වාමින් වහන්සේ ඇතුළු විහාරවාසී පූජනීය මහා සංඝරත්නයටත් දායක සදැහැති ඔබ හැම දිනාටමත් සෙත්පතා ආශිර්වාද කරනවා. ඔබ සිළු දෙනාටම තෙරුවන් සතු අනන්ත මහා ගුණ බෙලෙන් නිදුක් නිරෝගී සුව සහනයම වේවා කියලා හැමදෙනාම තිසරණ සහිත පන්සිල් සමාදන් වීමට নমස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි တ තියම්පි බුද්ධං සරණං ගච්ඡාමි တ තියම්පි ධම්මං සරණං ගච්ඡාමි တ තියම්පි සංඝං සරණං ගච්ඡාමි ปานาติปาตา වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาดิยามิขามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาดิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาดิยามิสุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาดิยามิඅප්පමාදේන සම්පාදේත සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ
තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. උතුම් බුද්ධ ධම්ම සංඝ යන තෙරුවනට අප හැම දිනාගේම ගෞරවාදර වන්දනාව වේවා, නමස්කාරය වේවා. තෙරුවන සතු අනන්ත මහා ගුණ බෙලෙන් ඔබ සුවපත් වේවා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ශ්‍රද්ධාවන්ත කාරුණික සුපින්වතුනි, ධර්මය අවබෝධ කරගන්නවා කියන එක ගොඩක් අමාරු වැඩක්. ධර්මය අවබෝධ කරගන්න එක ලේසි නෑ. මිනිස්සු මේ ප්‍රශ්න එනකොට සංසිඳෙන්න ඕනේ නේද? දැන් මේ පවතින වටපිටාවත් එක්ක සංසිඳිච්ච අයත් ඇවිස්සීලානේ ඉන්නේ නේද? ඒ කියන්නේ මේ හැම දෙයක්ම සිද්ධ වෙන්නේ අපිව සසරට හිර කිරීම පිණිසයි. අත්මිදීම පිණිස නෙමෙයි. මේ පවතින තත්ත්වයේ යටතේ යම් කෙනෙක් දහම් මැසින් මේ ස්වභාවය දැකලා සංසිඳිලා ඉන්නවා නම් ඒ සංසිඳීම තුල ලොකු කතාවක්, ලොකු ගැඹුරක්, ලොකු අවබෝධයක් තිබෙනවා. ඒ තරම්ම සංසිඳිලා ඉන්න බැරි දේවල් තමයි දිගින් දිගටම සිදු වෙමින් පවතින්නේ. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ වෙද්දී අපේ ආයුෂ ගෙවෙනවා, හයියහත්තිය, යහපත් මානසික සෞඛ්‍ය, එතකොට මනුස්ස ලෝකෙට අරගෙන ආපු පින, මේ හැම එකක්ම ගෙවිලා යනවා. ඒ විතරක් නෙමෙයි, බුද්ධ ශාසනයේ ටික ටික අතීතයට යනවා. ඒ කියන්නේ අතුරුදහන් වෙන්න තමයි හැම තත්පරයක්ම මේ ගෙවෙන්නේ. එතකොට මෙවැනි වටපිටාවක ස්වාමින් වහන්සේලා හැටියට අපි ඔබට හිත හදාගන්න කියලා කිව්වට ඒක ඇත්තටම වචනකින් වෙන එකක් නෙමෙයි. නමුත් ඉතින් අපිට මේ සිද්ධ වෙන දේවල් හමුවේ ඇවිස්සුනා කියලා, කැළඹුණා කියලා, ලේකෝප කරගත්තා කියලා වෙන යහපතකුත් ඇත්තේ නැහැ. මේ පවතින දේවල් අපිට විග්‍රහ කර කර, ਵਿਚාරයට ලක් කර කර දවස් ගණන් ගෙවන්න පුළුවන්. කිසිම ප්‍රයෝජනයක් සිද්ධ වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් ප්‍රශ්න තිබ්බා. යුද්ධ තිබ්බා. සමාජ කැළඹීම් තිබ්බා. පිල් බෙදීම් තිබ්බා. ඔය හැම දෙයක්ම අතරේ උන්වහන්සේ තමන්ගේ වැඩේ කරගත්තා. නේ? එහෙනම් අපි මෙතනදී ආදර්ශයට ගන්න ඕනේ කාවද? බුදුරජාණන් වහන්සේව. මේක පෞද්ගලික උත්සාහයක ප්‍රතිඵලයක්. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන එක ඔබ හිතන්නේ පොදු අවශ්‍යතාවයක්ද? නැහැ.
චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නවා කියන එක කවදාවත් පොදු අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. ඒක අතීතෙත්, දැනුත්, ඉදිරියටත්, මතුමත්තෙත් පෞද්ගලික අවශ්‍යතාවයක් විතරමයි. ඉතින් ඒක නිසා ඔබට මේ ධර්මය අවබෝධ කර ගැනීමේදී හොඳ කායික සෞඛ්‍යයක් තියෙන්නට ඕනේ. ඒතර කායික සෞඛ්‍ය ඇති කර ගන්නට දැන් නම් ඉතින් පාපැදියට ටිකක් හුරු වෙලා තියෙනවා. නේද? දැන් ටැක්සි නෑ. ටැක්සි එක ගියත් දැන් හරීම අමාරුයි. නේද? මේ ප්‍රවාහන විශේෂයෙන්ම තියෙනවනේ මේ වචනයක් මේ ප්‍රවාහන උද්දමනය කියලා. මේක අලුත් වචනයක් නේ. උද්දමනය කියන වචනේ පරණයි. ප්‍රවාහන උද්දමනය කියන වචනෙකුත් ශබ්දකෝෂයට එකතු වුණා. ඉතින් මේ හැම දෙයක්ම අතරේ කායික සෞඛ්‍ය රැක ගන්නවා කියන එකත් අමාරුයි. වඩාත්ම වැදගත් වෙන්නේ මානසික සෞඛ්‍ය. දැන් අපිට පාපැදියට හුරු වෙලා එහෙම නැත්නම් පයින් ගිහිල්ලා දැන් අර ගෙදර ට්‍රෙඩ්මිල් එකෙන් නේද? ව්‍යායාම් කරන මැෂින් එකෙන් කැලරි දහනය කරගත්තා නම් දැන් පාපැදියට හුරු වුණාම ආය අමුතුවෙන් ට්‍රෙඩ්මිල් එකක් අවශ්‍ය නැහැ. අමුතුවෙන් යෝග කරන්න ඕනේ නැහැ. පයින් ගියාට පස්සේ ඔක්කොම කැලරි ටික දහනය වෙලා ඉවරයි. ඒක කායික සෞඛ්‍ය. ඒතර කායික සෞඛ්‍ය ඊටමත් හොඳින් තියෙනකොට ඩෝපමින් කියන රසායනය සමතුලිත වෙනවා. කියන්නේ අපිව ක්‍රියාවට පොළඹවනවා. කියන්නේ අපිට මොටිවේෂන් එකක් ඇති කරලා දෙනවා. කරන දේ උනන්දුවෙන් උද්‍යෝගයෙන් කරන්නට ශරීරයෙන් දහඩිය පිටවීම උපකාරී වෙනවා. එතකොට කායික නිරෝගී භාවයට ව්‍යායාමනේ. මානසික නිරෝගී භාවයට භාවනාව. ඒක තමයි අඩුවෙන්ම සිද්ධ වෙන්නේ. නේද? දැන් ආවේගය එන්නේ ඇඟට නෙමෙයිනේ. ක්‍රෝධය, තරහ, වෛරය පලිගන්න ඕනේ, නසන්න ඕනේ, වනසන්න ඕනේ, නැත්තට නැති කරන්න ඕනේ කියන සිතිවිලි නේ ඇඟට නෙමෙයි. හිතට, මනසට. ඒතර මානසික විනයක් කියලා එකක් තිබ්බේ නැත්තම් මානසික විනයක් තිබ්බේ නැත්තම් අමාරුයි වැටෙන්නේ නැති කෙනාත් අමාරුයි වැටෙන්න පුළුවන්. ඒක නිසා මේ දිනවල මම දිගින් දිගටම මේ ධර්ම දේශනාවල බොහෝ විට කරන්නේ පිරිසව මේ භාවනාවේ යොදවන එක. මොකද අපිට ඒක තමයි අඩුවෙන් සිද්ධ වෙන්නේ. දැන් අපිත් බණ කියනවා සෑහෙන කාලයක්. අපි ඔබට කියනවා භාවනා කරන්න කියලා. හැබැයි ඒක කෙරිලා නැහැ. ඒක කරන අය හරිම අඩුයි. යම් කෙනෙක් කරගෙන ගියා නම් ඒක දිගටම පවත්වාගෙන යන්න බැරි වෙලා තියෙන. ඒ කියන්නේ ගැම්මෙන් පටන් ගන්නවා. ඒක අර අඛණ්ඩව පවත්වාගෙන යන්න දුෂ්කරතා හට ගන්නවා. ඒක නිසා අපි දැනුත් ධර්ම දේශනාව මම අද සූත්‍ර දේශනාවක කරුණු ඔබට කියලා දෙනවා. ඊට පෙර අපි අද මානසික සෞඛ්‍ය පිණිස මානසික සමතුලිතතාවය ඇති කර ගැනීම පිණිස කුසල් වර්ධනයට උපකාරයක් පිණිස පුංචිම පුංචි භාවනා මානසිකාරයක යෙදෙමු. මේක ඔබ හුරු කරගන්න, මතක තියාගන්න, දිනපතා අනුගමනය කරන්න. හොඳයි. ගත නොසොල්වා සිත තැම්පත් කරගෙන ඔබගේ මනසේ ප්‍රඥාව පහළ කරගනිමු. පියවර අංක 1 දැස් වසා ගැනීම. පියවර අංක 2 නිහඬ අවධානය. දැන් ඔබේ මේ වන විට සංවේදී ඉඳුරන් දෙකක් තිබෙනවා. එකක් කන, එකක් මනස. දැන් ඔබ නිසල්මනේ නිහඬව තැම්පත්ව ඉන්නකොට දැන් ඔබට කොහොමද මේ අවස්ථාව දැනෙන්නේ? මොනවද ඔබට හිතෙන්නේ? එහෙම නැත්නම් මොනවද ඔබේ හිතේ තිබෙන්නේ? අපි පොඩ්ඩක් ඒ ගැනත් බලමු. ගැඹුරු ලින්පතුලක් දෙස බලනවා වගේ
අපි එබිලා බලමු ඔබේ හදපත්ල දෙස. මේ මොහොත වන විට ඔබේ හිතේ තිබෙන්නේ කලබලයක්ද? යම්කිසි හදිස්සි බවක්ද? කඩා වැටුණු ස්වභාවයක්ද? එපා වීමක්ද? මානසික දුකක්ද? කලකිරිච්ච ගතියක්ද? තද බවක්ද? කම්මැලිකමද? ඕනෑම මනෝභාවයක් මේ මොහොත වන විට ඔබේ මනසේ තිබෙන්න පුළුවන්. දැන් අපි මොහොතකට ඔය මනසෙන් උස්සගෙන ඉන්න බර මොහොතකට අපි බිම තියමු. හිතේ ඕනෑම දුකක්, ඕනෑම දිගක පළලක, ඕනෑම වැදගත්කමක් ඇති ඕනෑම ප්‍රශ්නයක් අපි මොහොතකට බිමින් තියමු. මේ මොහොත වෙත අපි නිහඬව අවධානය යොමු කරමු. ප්‍රශ්නය කොච්චර දිගින් පල්ලින් වැඩි වුණත්, උසින් මහතින් වැඩි වුණත් අපි මේ මොහොතේ ඔබේ මානසික බර මොහොතකට බිම තබමු. හිත නිදහස් කරගමු. ඔබ දෙන්න හිතට පණිවිඩයක්. ඔව්. මට කලබලයක් නැහැ. මට කලබලයක් නැහැ. මට කලබලයක් නැහැ. මට හදිස්සියක් නැහැ. මට හදිස්සියක් නැහැ. මට හදිස්සියක් නැහැ. මම මේ ඉන්න තැන හොඳයි. වටපිටාව හොඳයි. වාතාශ්‍රය හොඳයි. මම පවත්වන ඉරියව්ව හොඳයි. මගේ අත් දෙක තියෙන විදිහට තීද්දෙන්, කකුල් දෙක තියෙන විදිහට තීද්දෙන්, ඔළුව තියෙන විදිහට තීද්දෙන්, ශරීරයේ තියෙන විදිහට තීද්දෙන් කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. කිසිම දෙයක් පාලනය කරන්න ඕනේ නැහැ. කිසිම දෙයකට අනදීමක් අවශ්‍ය නැහැ. මම දැන් නිදහස්. මම නිදහස් කෙනෙක්. මම බර බිම දමපු කෙනෙක්. මම මේ ඉන්න තැන හොඳයි. ඉන්න විදිය හොඳයි. හැමදේම හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. කිසිම දෙයක් වෙනස් කරන්න ඕනේ නැහැ. කිසිම දෙයක් පාලනය කරන්න ඕනේ නැහැ. කිසිවකට අනදීමක් අවශ්‍ය නැහැ. හැමදේම හොඳින්. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. සියල්ල හොඳයි. මම ඉවසනවා. මම ඉවසනවා. මම ඉවසනවා. මම ඉවසනවා. මෙහෙම කරලත් ඔබේ හිතේ තිබෙන්නේ නොසන්සුන් බවක් නම් ඒ නොසන්සුන් බව පහුරු ගන්න අවශ්‍ය නැහැ. ඒ කැළඹිල්ල පහුරු ගන්න එපා. තව තවත් කැළඹෙනවා. කැළඹිච්ච වතුරක් සංසිඳ වීමේදී කලබල හරියන්නේ නැහැ. පාලනය කරලා හරියන්නේ නැහැ. ඒකට තියෙන විදියට තියෙන්න දෙන්න ඕනේ. එහෙනම් ඇවිස්සිල්ල තියෙන විදියට තියෙන්න දෙන්න. ඒක ඔබේ පාලනයට ගන්න එපා. අණ දෙන්න එපා. බාහිරින් වීරිය යොදන්න එපා. තියෙන දේවල් කිසිවක් වෙනස් කරන්න ඕනේ නැහැ. තියෙන විදියට තිබ්බ දෙන්න. දැන් ඔබ ඔබේ මුළු හිතම මෛත්‍රියෙන් පුරව ගන්නට ඕනේ. හොඳට දැනෙන ගැඹුරු හුස්මක් ආස්වාස හැටියට ගන්න බලන්න. ඒ හුස්ම පිට කරන්න.
මුළු හිතම මුළු ගතම මෛත්‍රියෙන් පුබුදවා ගන්න. මෛත්‍රියෙන් කුල්මත් කරගන්න. මෛත්‍රියෙන් සනසවා ගන්න. අපි පළමුව තමන්ට මෛත්‍රී කරමු. මම වෛර නැත්තෙක් වෙමි. තරහා නැත්තෙක් වෙමි. අමනාප නැත්තෙක් වෙමි. දුක් පීඩා නැත්තෙක් වෙමි. කිසිවෙකුට පාපී වචන නොපවසන කෙනෙක් වෙමි. හැම නිතරම ඉවසන කෙනෙක් වෙමි. ඉවසන කෙනෙක් වෙමි. ඉවසන කෙනෙක් වෙමි. මම වෛර නැත්තෙක් වෙමි. තරහා නැත්තෙක් වෙමි. අමනාප නැත්තෙක් වෙමි. දුක් පීඩා නැත්තෙක් වෙමි. කිසිවෙකුට පාපී වචන නොකියන කෙනෙක් වෙමි. හැම නිතරම ඉවසන කෙනෙක් වෙමි. ඉවසන කෙනෙක් වෙමි. ඉවසන කෙනෙක් වෙමි. මං වගේම මා අවට සිටින මේ සෑම සියලු දෙනාම මට වගේම අවශ්‍යතා දැනෙන අය. මට වගේම හැඟීම් දැනීම් තිබෙන අය. මම වගේම සැනසෙල්ලේ ඉන්නට කැමති අය. එහෙනම් මා මෙන්ම මා අවට සිටින සෑම සියලු දෙනා සියලුම සත්වයෝ මේ ශාලාව පුරා විහිද විසිර පැතිර සිටින සියලුම සත්වයෝ මේ පුණ්‍ය භූමිය තුල සිටින සියලුම සත්වයෝ අසල්වාසීව සිටින සියලුම සත්වයෝ මේ ප්‍රදේශය පුරා සිටින සියලුම සත්වයෝ මේ නගරය පුරා සිටින සියලුම සත්වයෝ මේ පළාතේ සිටින සියලුම සත්වයෝ මේ රටේ සිටින සියලුම සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. මා මෙන්ම මේ ලෝකය පුරා මේ විශ්වය පුරා සියලු ලෝකවල සිටින සියලුම සත්වයෝ සියලුම ප්‍රාණීන් අපා දෙපා සිව්පා බහුපා ස්ත්‍රී පුරුෂ ආර්ය අනාර්ය සියලු දෙවියෝ සියලු මනුෂ්‍යයෝ සියලු අමනුෂ්‍යයෝ සතර අපාගත සියලුම සත්වයෝ පෙනෙන නොපෙනෙන දුර ළඟ සිටින හිතවත් මැදහත් අහිතවත් සෑම සියලු සත්වයෝ වෛර නැත්තෝ වෙත්වා. තරහා නැත්තෝ වෙත්වා. අමනාප නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. සුවසේ ජීවත් වෙත්වා. ශාන්ත සුවයට පත් වෙත්වා. සියලුම සත්වයෝ
සුවපත් වෙත්වා 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 මාගේ මෙත් සිත පෙතරවීම චිත්ත සමාධිය දියුණු කර ගැනීමට විදර්ශනා ප්‍රඥාව උපදවා ගැනීමට චතුරාර්ය සත්‍ය අවබෝධයට මහෝපකාරී වේවා साधु 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 සදහවතුනි අද ඔබට කියලා දෙනවා කරුණු 8ක් කරුණු කීයක්ද 8ක් මම මේ දේශනාවට පාදක කරගත්තා බොහොම වැදගත් සූත්‍ර දේශනාවක් ඒ තමයි මේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ අනුරුද්ධ සූත්‍රය. අනුරුද්ධ සූත්‍රයේ තියෙන කරුණු අපි වරින් වර අහලා තියෙනවා. දැනගෙන තියෙනවා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම ඉලක්ක කරන්නේ ධර්මාබෝධයට අදාළ චරිතය ගොඩනැගීමේදී ඇතුළාන්තයෙන්ම පරිණත පුද්ගලයෙක් වෙලා ශක්තිමත් පුද්ගලයෙක් වෙලා මේ සසරට බැඳලා තියෙන බන්ධන හැම එකක්ම නැති කරගෙන ඊතර වෙන පණිවිඩය. උන්වහන්සේ දේශනා කරනවා කරුණු 8 මෙන්න මේ විදිහට. අප්පිච්ච සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස තථාගතයන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ අල්පේච්ඡ තැනැත්තාටයි මහිච්ඡ තැනැත්තාට නෙමෙයි. ඒක පළවෙනි කාරණය. දෙවන කාරණය සන්තුට්ඨස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුට්ඨස්ස බුදුරජාන් වහන්සේගේ ධර්මයේ තිබෙන්නේ ලැබිච්ච දෙයකින් හිත හදා ගන්න පුළුවන් කෙනාටයි. ලැබිච්ච දෙයකින් හිත හදා ගන්න බැරි කෙනාට නෙමෙයි. තුන්වන කාරණය පවිවිත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ සංගනිකාරාමස්ස මේ ධර්මයේ තිබෙන්නේ හුදකලාවට ප්‍රිය කරන කෙනාටයි. හැම නිතරම පිරිස හොයන කෙනාට නෙමෙයි. හතරවන කාරණය ආරද්ධ විරියස්සායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස මේ ධර්මයේ තිබෙන්නේ පටන්ගත් වීරිය ඇති කෙනාටයි. කුසීත කෙනාට නොවේ. දැන් කාරණා කීයද? 4යිනේ. පස්වෙනි කාරණය උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුට්ටස්සතිස්ස මේ ධම තිබෙන්නේ සිහිය පිහිටුවාගෙන ඉන්න කෙනාටයි. සිහි මුලා වෙච්ච කෙනාට නෙමෙයි. දැක්කද? 6 වෙනි කාරණය සමාහිතස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස මේ ධම තිබෙන්නේ තැම්පත්
හිතක් ඇති කෙනාටයි. අවුල් වෙච්ච හිතක් ඇති කෙනාට නෙමෙයි. හත්වන කාරණය. පඤ්ඤාවන්තස් සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රඥාවන්ත කෙනාටයි. ප්‍රඥාව නැති කෙනාට නෙමෙයි. අන්තිම කාරණේ කාරණාංක 8. නිප්පපංච රාමස්සායන් ධම්මෝ නිප්පපංච රතිනෝ. නායන් ධම්මෝ පපංචාරාමස්ස පපංච රතිනෝ. මේ ධහම තිබෙන්නේ නිවනට ඇලුණු කෙනාටයි. සසරට ඇලුණු කෙනාට නෙවෙයි. පැහැදිලිද? දැන් අපි මේක තමයි විග්‍රහ කරගන්න ඕනේ. අපි මේක විග්‍රහ කරගැනීමේදී මේ බාහිර විස්තරයක්නේ දැන් අපි මේ අහන්නේ. දැන් ධර්මයේ ලැබෙන්නේ බාහිරින්. දැන් ඔබට මේක පණිවිඩයක්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන් දැන් ඔබට මේ ලැබෙන්නේ මැසේජස්. පණිවිඩ ලැබෙනවා. දැන් ඔබේ ෆෝන් එකට මැසේජ් එනවනේ නේ. කියන ඔන්න තව data මෙච්චරයි තියෙන්නේ. තව මිනිත් මෙච්චරයි තියෙන්නේ. තව මුදල් මෙච්චරයි තියෙන්නේ. ඒතර ඔබ මැසේජ් එකෙන් දැනගන්නවා එන රීලෝඩ් කරන්න ඕනේ. බිල් එක ගෙවන්න ඕනේ. අද රාත්‍රියෙන් data ඉවරයි. එහෙම නේද? දැන් ඔන්න වතුර බිල නේද? විදුලි බිල. දැන් ඇලර්ට් එක එනවා බැංකුවේ මුදල් ශේෂය. මැසේජ් එක එනවා. එතකොට අපි එකෙන් යමක් දැනගන්නවනේ. අපි ඒක හිතට ගන්නවනේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙන පණිවිඩ. ඒ පණිවිඩත් අර පණිවිඩ වගේම හිතට ගන්න ඕනේ. දැන් බිල් එක අපිට දැන් මතක් කරලා දෙනවා මැසේජ් එකක් ඇවිල්ලා. බිල් නොගෙව හිටියොත් මොකද වෙන්නේ? ඇරියස් වෙනවා. කපාදුවකට යන්න සිද්ධ වෙනවා. කපාදු කරලා යයි. ධර්මයේත් එහෙමයි. ධර්මයේ තියෙන පණිවිඩයකට ලැබෙද්දී ඒ පණිවිඩයට අපි ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඔබ හිතන්නේ ක්‍රියාත්මක වීමක්ද තියෙන්නේ? ක්‍රියාත්මක නොවීමක්ද? ඒ කියන්නේ තේරෙන භාෂාවෙන් කිව්වොත් බිල් එක ගෙවනවද ඇරියස්ද? ඇරියස් ගොඩායිනේ නේද? ඇරියස් තියව සෑහෙන්න. හරිද? ඉතින් ඒක නිසා අපි මේ පණිවිඩය ගන්න ඕනේ. දැන් අපි බලමු මේ කාරණා 8න් ඔබ තුල කාරණා කීයක් තියෙනවද කියලා. මම සරලවම කියාගෙන යන්නම්. මේ ධහම තිබෙන්නේ අල්පේච්ඡ තැනැත්තන් සඳහායි. මහිච්ඡ තැනැත්තන් සඳහා නෙවෙයි. දැන් බලමු මේක ඔබ තුල තියෙනවද කියලා. ඔබ ගැන හිතන්න. හරිද? මේ ධර්මයේ තිබෙන්නේ ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න පුළුවන් අයටයි. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න බැරි අයට නෙමෙයි. මේ ධර්මයේ තිබෙන්නේ හුදකලාවට කැමති අයටයි. හැමතිස්සෙම කවුරු හරි ඕනේ, කෝල් කර කර හරි ඕනේ. මිස් කෝල් එකක් හරි දානවා. එහෙම අයට නෙමෙයි. කියන්නේ එහෙම කරන එක වරදක් නෙමෙයි. නමුත් එහෙම අයට නෙමෙයි. මේ ධර්මයේ තිබෙන්නේ පටන් ගත්ත වීරිය ඇති අයටයි. කම්මැලි අයට නෙමෙයි. දැන් ඔබ බලන්න ඔබ ගැන. මේ ධර්මයේ තිබෙන්නේ සිහිය පිහිටවාගෙන ඉන්න අයටයි. සිහි කල්පනාව නැති අයට නෙමෙයි. මේ ධර්මයේ තිබෙන්නේ තැම්පත් හිතක් ඇති අයටයි. අවුල් වෙච්ච හිතක් ඇති අයට නෙමෙයි. මේ ධර්මයේ තිබෙන්නේ ප්‍රඥාවන්ත අයටයි. මෝඩ අයට නෙමෙයි. මේ ධර්මයේ තිබෙන්නේ නිවනට ඇලිච්ච අයටයි, සසරට ඇලිච්ච අයට නෙමෙයි. කරුණු කීයද? 8යි. දැන් අපි මේක විග්‍රහ කරගන්න එපේ. දැන් ඔබට යම් පමණකින් ඔබ ගැන මැනගන්න පුළුවන් වුණාද? මෙතන තියෙන ඇතැම් කාරණා ඔබ තුල ඇති. ඇතැම් කාරණා නැතුව ඇති. ඇතැම් කාරණා ඇති කරගන්න ඔබ හිතමින් ඉන්නව වෙන්නත් පුළුවන්. දැන් එහෙනම් අපි බලමු මෙහි සඳහන් වන මුල්ම කාරණය. මේ ධහම තිබෙන්නේ අල්පේච්ඡ කෙනාටයි මහිච්ඡ කෙනාට නෙමෙයි කියන එකේ අර්ථය බලමු. අල්පේච්ඡ කෙනාට නෙමෙයිලු. හරිද? අල්පේච්ඡ කෙනාට නෙමෙයිලු. ඒ කියන්නේ බලමු අපි අල්පේච්ඡයි කියන්නේ මොකද්ද කියලා. චූට්ටයි කන්නේ. හරිද? චූට්ටයි නාන්නේ.
ඇඳන් තියෙනවා. පැදුරේ නිදියන්නේ. කෝප්ප තියෙනවා පොල් කට්ටේ. වතුර බොන්නේ. හරිද? පහසුකම් තියෙනවා. නමුත් දුකට සංවේදී වෙලා පහසුකම් අත් නොවිඳ තමයි ජීවත් වෙන්නේ. සැප විඳින්න පහසුකම් තියෙද්දි දුකට බර වෙන ජීවිතයක් ගෙවනවා. දැන් මේක අල්පේච්ඡ කමද? ඈ? මේක අල්පේච්ඡ කමද? ඉස්සෙල්ලාම අපි අල්පේච්ඡ කියන වචනය පොඩ්ඩක් දිගහැරගෙන ඉමුකෝ. අල්ප ඉච්ඡ කියන වචන දෙක එකට සංදි වෙලා තමයි අල්පේච්ඡ කියන වචනේ හැදෙන්නේ. අල්ප කියන්නේ චුට්ටයි. ඉච්ඡ කියන්නේ බලාපොරොත්තු, අපේක්ෂා. බලාපොරොත්තු වෙන දේවල් ටිකයි. අපේක්ෂා කරන දේවල් ටිකයි. ඒ කියන්නේ ආසාවන් අඩුයි කියන එකනේ. ආසාවන් අඩුයි. අල්පේච්ඡ කියන අදහස් කරන්නේ ආසාවන් අඩුයි. බලමු මේ ආසාවන් අඩුයි කියන එකත් අපි තවදුරටත් විග්‍රහ කරගෙන මොකද්ද මේ ආසාවන් අඩුයි කියලා කියන්නේ? මොනවටම හරි ආසයිනේ නේ. මොනවාටම හරි ආසයිනේ. මොකද්ද මේ ඇත්තට මෙතන මේ ආසාවන් අඩුයි අල්පේච්ඡයි කියන එකෙන් අදහස් කරන්නේ? ඔන්න කෙනෙක් ඉන්නවා. ඒ කෙනාට Tamanගේ ගුණය ප්‍රකට කරන්න හිතෙන්නේ නැහැ. එහෙම හිතක් නැහැ. මන් දැන් මේ ගුණධර්ම වලින් යුක්තයි. මන් තුළ මේ ප්‍රතිපත්ති තියෙනවා. මේක අනිත් අය දැනගන්න ඕනේ කියන අදහසක් නැහැ. ඒක තමයි අල්පේච්ඡකම කියලා කියන්නේ. දැක්කද? දැන් අපි අල්පේච්ඡකම අඳුනගෙන ඉන්නේ ඔහොම නෙමෙයි චුට්ටක් කණ එක. නේද? එකම ඇඳුම හොද අඳින එක. දැන් එකම ඇඳුමක් නම් තියෙන්නේ අර ඒක සාට කළාට වගේ. එහෙම කරාට කමක් නැහැ. පහසුකම් තියෙද්දිත් පහසුකම් අත්විඳින්න නැති එක තමයි අපි අල්පේච්ඡයි කියලා සාමාන්‍ය මේ ලාංකීය සිංහල සමාජයේ අපි පොඩි කාලේ ඉඳලා හිතාගෙන ඉන්නේ. නමුත් බුද්ධ දේශනාවේ තියෙන එහෙම නෙමෙයි. දැන් බුදුරජාණන් වහන්සේගේ දහම තුල මට මතකයි තියෙන එක්තරා තැනක ඔන්න අන්‍යාගමික තාපසයෙක් එනවා. ඒ අන්‍යාගමික තාපසයා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට පවසනවා ස්වාමීනි මම ඔබ වහන්සේට පැහැදිලා ඉන්නේ. ඔබ වහන්සේ ටිකක් අල්පේච්ඡවනේ ඉන්නේ. චූට්ටයි දාන්නේ ගන්න. සිවුරු ගොඩාක් නැහැ. නිදහස් සරල තැන්වල ඉන්නේ. ඒකයි කිව්ව මම ඔබ වහන්සේට ආස. බුදුරජාණන් වහන්සේ දේශනා කළා ආහා එහෙම පහදින් දෙපා කිව්වා. උඩින් පල්ලෙන් බලලා. මං සමහර දවස්වලට පාත්තරෙන් එකක් වළඳනවා කිව්වා. කොච්චර විවෘතයිද නේ? මගේ ශ්‍රාවකයෝ ඉන්නෝ ඇතැම් දවස්වලට එක මේක බත් ගුලියයි වළඳන්නේ. වීරිය කරන්න ඕන නිසා. වීරිය කරන ශ්‍රාවකයෝ ඉන්නෝ එක මේක බත් ගුලියක් වළඳලා දවසම ජීවත් වෙනවා. එදාට මම පාත්තරෙන් එකක් වළඳනවා. ඒතර දැන් කෑම දිහා බලලා මට පැහැදිච්ච කෙනෙක් නම් පාත්‍රෙන් එකක් වළඳද්දි අපහදිනවන්නේ නේ. උන්වහන්සේ පැවසුවා සිවුර දිහා බලලා නම් මං ගැන පහදින්නේ. මං පොරවන්නේ පාන්සුකොළ සිවුරු විතරක් නෙමෙයි. දායක පිරිස් මට වටිනා සිවුරු පූජා කරනවා. මං ඒ සිවුරුත් පොරවනවා. ඒතර දැන් සිවුර දිහා බලලා මං ගැන පැහැදුනොත් එතකොට මං දායකයන්ගේ සිවුරු පොරවනකොට අපහදීනේ නේ. එතකොට අර ගහක් යට විතරයි භාග්‍යතුන් වහන්සේ ඉන්නේ කියලා ඒකාන්ත වශයෙන් අරගෙන පැහැදුනොත් මට කුටියකට වෙලා ඉන්න වෙන්නේ නැහැ නේ. දැන් මම ප්‍රතිපත්තිය තුල බලවත් වෙනවා දැඩි වෙනවා කියලා කියන්නේ ග්‍රහණය වෙනවා කියන එක නෙමෙයි. හිතින් අල්ලගන්නේ නැහැ කියන එකයි. දැන් උන්වහන්සේ වස් කාල 19ක් හිටියේ ජේතවනාරාමයේනේ. කියන්නේ සුදු හඳුන් වලින් හදපු කුටියේ. දඹදිව ගිය මෙතන ඉන්න මම හිතන්නේ ගොඩක් දෙනෙක් දඹදිව ගිහිල්ලා ඇති. සවැත් නුවරට ගිය අය දන්නවා අදටත්. එතන අදටත් කොච්චර රමණීයයිද. බුදු සුවඳ තාම දැනෙනවා. ජේතවනාරාමේ අදටත් සුගන්ධ කුටිය ළඟ බුදු සුවඳ දැනෙනවා. ඒ බුදු සිසිලස අපිට දැනෙනවා. උන්වහන්සේ සුගන්ධ කුටියේ වැඩ හිටියා. සුදු හඳුන් ලෑලි. 19 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
ගහක් යටත් එකයි. සුදු හඳුන් කුටියත් එකයි. නේ? ඒතර බුදුරජාණන් වහන්සේ ගැන පහදින්න අර බාහිර සාධක මත නම් බුදුරජාණන් වහන්සේක වර්ණනා කරන්නේ. හැබැයි වර්තමානයේ තුල අපි බොහෝ දෙනෙක් පහදින්නේ බාහිර සාධක මත. ඒක ආකාරවතී ශ්‍රද්ධාව නෙමෙයි. ඒක අමූලිකා ශ්‍රද්ධාව. එතකොට දැන් හිතන්නකො මම කියලා. දැන් මං ඉන්නේ බොහොම අඩු පහසුකම් සහිත තැනක කියලා දැන් ඔන්න ඔබ හිතාගෙන ඉන්නවා. ඒතර මට පහසුකම් තියෙන තැනක් ලැබෙනවා. යන්න වෙන්නේ ඇයි ඒ? දැන් මං ඔබේ පැහැදීමට හිර වෙලා ඉන්නවා. දැන් මං අර හොඳ කම්ෆර්ටබල් රූම් එකට ගිය ගමන් මේ මිනිස්සු මහා ප්‍රතික්ෂේප කරයි. දැන් මට ඉරීච්ච සිවුරක් තියෙනවා ෆේඩ් වෙච්ච එකක්. හරිද? දැන් මගේම හිතවත් පිරිසක් මට හොඳ සිවුරක් පූජා කරනවා. දැන් මට ඒක පොරව ගන්න විදිහක් නැහැ. මේක පෙට්ට ගමේ දාලා තියෙනවා. ඇයි මං අලුත් සිවුර පොරව ගම ඔබ පහදිනවා. මේ අපහදිනවා. නේ? ගොඩාක් ಜಾති දාන්නට වල දන්නේ ව්‍යංජන දෙකයි. ව්‍යංජන ගොඩාක් හදාගෙන එනවා. වලද ගන්න විදිහක් නැහැ. හිතේ ආසාව තියෙනවා. ආස දේවල් තියෙනවා. ඔබ අපහදී කියලා මම ඔහේ ગેස්ට්‍රයිටිස් වලින් මේ බඩපපුව පිච්චි පිච්චි ඉන්නවා. දාන් ටික පන්සලේ ඉන්න පූසොයි බල්ලොයි කනවා. දැන් මෙතන අල්පේච්චකමක් තියනවාද? පටල ගන්න හොඳ නැහැ. අල්පේච්චකම කියලා කියන්නේ සරලම කිව්වොත් සරලම සිංහල වචනෙන් කිව්වොත් තමන්ගේ ගුණ ප්‍රසිද්ධ නොකිරීම. මතක තියාගන්න ඒක. අල්පේච්චකම කියලා කියන්නේ තමන්ගේ ගුණ ප්‍රසිද්ධ නොකිරීම. සාමාන්‍ය මිනිස්සු ගුණයක් පුරුදු කරගෙන යනකොට ඒක අනිත් අයට අඟවන්න, කියන්න, ඉස්මතු කරන්න වගේ හිත ඇතුලේ එන්නේ නැද්ද නිකන් අමුතු නිකන් ආසාවක්. දැන් අපි ගත්තොත් දැන් පහුගිය අවුරුදු දෙකේම කොවිඩ් තිබ්බනේ 20යි 20 21. දැන් ඇතැම් අය එක පොයක්වත් අත් නොහැර ගෙදර සිල් සමාදන් වුණා. ටෙලිවිෂන් එකේ ස්වාමීන් වහන්සේලගේ බණ අහලා, රේඩියෝ එකේ බණ අහලා, හරිද? ගෙදර සිල් සමාදන් වෙලා පිළිවෙත් පිරුවා. හොඳයිනේ. ඇතැම් අය පන්සලකට යන්න ලැබෙන කම්ම කියලා හිටියා ගෙදර මේක කරන්න බෑ. ඇතැම් විට ළමයින්ගේ ප්‍රශ්න. ඇතැම් විට පහසුකම් නැහැ. ඇතැම් අය Tamanට උමනාව තිබුණා අනිත් අයගෙන් ඒකට අදාළ ඒ සහයෝගය ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒක කරන්න බෑනේ. ඒතකොට එහෙම කෙනෙක් කියනවා බලන්න ඔද අවුරුදු දෙකක් තිස්සේම සිල් ගන්න බැරි වුණා. පුදුම කර්මයක් නේ අපිට මේ ගෙවන්න උනේ. ඒතර දැන් ඔන්න සිල් ගත්ත කෙනා එතන ඉන්නවා. දැන් සිල් ගත්ත කෙනා ගත්කටම කියන්නේ මොකද්ද? ආයෝ මන්නගේ එක එක්කෙනා බල බල හිටියේ නෑ. එක පොයක්වත් නෑර මං සිල් ගත්තා. ඒතර යාර ඉඩක් ලැබෙනකන් ඉන්නව ටක් ගාලා මම මෙහිමයි කියලා උලුප්පණ්ඩ. උලුප්පණ්ඩ එපා. තේරෙනවද? ඔන්න සීලයක් රැකගෙන යනවා. අපි ආසයි. තමන්ගේ සීලය ගැන කියවන්න. දිනපතාම බණ අහනවා. අපි ආසයි ඒක ලෝකෙට කියන්න. ඔන්න පොඩ්ඩක් භාවනාව කරගෙන යනවා. අපි ආසයි ඒක අනේ ලෝකෙට කියන්න. ඔන්න දහම් කරුණු ටිකක් කටපාඩම්. හරිද? හොඳට ව්‍යාකරණ පුළුවන්. අර බැඳිච්ච අකුරුත් පිරිත් පොත බලාගෙන බැඳි අකුරුත් කියන්න පුළුවන්. හරිද? ඒතර අපි ආසයි කියන්න. අයියෝ මන්නම් පාඩ්ගල පිරිත් ටික කියන හාමුදුරනමක් වගේ. ඔයාලට බැඳි අකුරු බෑ තාමනේ. අපි අර නිකන් අර සයිඩ් එකෙන් පුංචි සවුත්තුවක් දාලා තමයි අපිට ලකුණ දෙන්නේ. ඒක අල්පේච්චකම නෙමෙයි. මාර්ගඵල අවබෝධ කිරීමේදී මේව හරස් වෙනවා. පුදුම වැඩක් මේක. ඔබට හිතෙන්නේද මේ ධර්මයේ ගොඩාක් සියුම් කියලා? අපි තුල තියෙන ප්‍රශ්නේ තමයි අපි ගුණයක් දියුණු කරගෙන යද්දී අපි ආසයි ඒකෙන් ලකුණක් ගන්න, ක්‍රෙඩිට් එක ගන්න ආසයි. පිළිගැනීමක් ගන්න ආසයි. තේරෙනවද කියන්නේ? අපි ආසයි පිළිගැනීමටපත් වෙන්න. මේව ධර්මාබෝධයේ සතුරන්. එතකොට හතුරන් ගොඩක් වට කරගෙන ගමනක් යන්න බෑනේ. නේ? හතුරන් ගොඩක් වට කරගෙන ගමනක් යන්න පුළුවන්ද? බෑ. ඉල්ලාස් වෙන්න වෙනවා. ධර්ම මාර්ගෙන් ඉල්ලාස් වෙන්න වෙනවා. ඒ හතුරොත් එක්ක මේක කරන්න බෑනේ. ඒක වගේම තමයි මේකත්. තේරුම් ගන්න. හතුරා ඉන්නේ කොහෙද? Taman තුල. ඇතම් කෙනෙක් මේක දන්නේ නැහැ. ඒකෙන් දහම් දැනුම නැති ප්‍රශ්නයක් තියෙනවා.
දැන් දහම් දැනුම කියලා කියන්නේ යුද්ධයට යන කෙනාගේ ආයුධනේ. යුද්ධයට යන කෙනාගේ ආයුධ තමයි දහම් දැනුම. weapons, grenade. මොනවද කියන්නේ grenade? grenade නේ. grenade කියලා කියන්නේ පොළොවට අල්ලන එකනේ. නේද? එක එක තියෙනවා. හරිද? එතකොට මේ දහම් දැනුම කියන එක ඕනේ. දැන් අපි මේ කෙලෙස් එක්ක යුද්ධ කරන්නේ. තේරෙනවද? කෙලෙස් යුද්ධයක්. කියන්නේ කෙලෙස් යුද්ධ තියෙන්නේ කොහෙද? බාහිරද? තමන් තුල තියෙන්නේ. තමන් එක්ක යුද්ධයක්. ලෝකෙත් එක්ක යුද්ධයක් නැහැ. තේරෙනවද? ධර්ම මාර්ගයේ යෙදෙන කෙනාට ලෝකයේ තියෙන දේවල් ඔලුවට දාගෙන හරියන්නේ නැහැ. අභියෝගේ ඉන්නේ තමන් තුලින්මයි. හතුරා ඉන්නේ තමන් තුලමයි. තේරෙනවද? තමන් අමාරු වේදානේ තමා විසින්මයි. එතකොට අර තමන් අඩුපහසුකම් සහිතව යැපෙද්දි ඒක ලෝකෙට ප්‍රසිද්ධ නොකර ඉන්න වග බලා ගන්න ඕනේ. අද දවසටම කෑවේ මම උදේට විතරයි. මම ওই කෑම පස්සේ පන්නන්නේ නෑනේ. එහෙම අපි කියන්නේ නැද්ද? කියන්න බලන්න. දැන් අපි හිතමු ඔන්න වෙජිටේරියන් අය ඉන්නවා. ඒක ප්‍රසිද්ධ කරනවා. ඇයි ප්‍රසිද්ධ කරන්නේ අපි? නේද? බුදුරජාණන් වහන්සේ ධර්ම එහෙම එකක් නෙමෙයි. දැන් ඒකට හොඳම උදාහරණයක් හොඳම දහම් විස්තරයක් තියෙනවා. දැන් ඉස්සර අර ස්වාමීන් වහන්සේලාගේ චිත්ත දිනුව හරියට තිබ්බනේ. එතකොට මේ 이르දි බල ලබනවා කියන එක 이르දි ප්‍රාතිහාර්ය කියන එක හරි නිකන් අපි සාමාන්‍යයෙන් සිම්පල් කියලා. ඒ තරම් එහෙම යුගයක් තිබ්බ. දැන් අද හැම කෙනාටම ස්මාර්ට්ෆෝන් එකක් තියෙන්නේ. ඒ වගේ ඒ කාලේ හැම දිනාටම මේ භාවනාවෙන් හිත එකඟ කරනවා ගන්නවා කියන එක Taman සතු ධනයක්, වත්කමක් ඒක. හරිද? එතකොට දැන් ස්වාමීන් වහන්සේ 이르දි බල ප්‍රාතිහාර්ය පානවා. එහෙම සිද්ධියක් වුණා මේ සවැත් නුවර මේ එක්තරා සිටුවරයෙක් සඳුල්ලියෙන් පාත්‍රයක් හදලා මේ බණ කතාව බහලා දෙනවා මීට කලින්. සවැත් නුවර මේ ජනයා රැස් වෙන ප්‍රසිද්ධ ස්ථානයක විශාල උණරිටක රඳෝලා හඳුන් පාත්‍රය තැන්පත් කළා. දැන් ආකාශ තියෙනවා සඳුන් පාත්‍රය. මෙයා නිවේදනයක් යවුවා. 이르දි බල තියන අය සඳුන් පාත්‍රය ගන්න එකයි ඇත්තේ. ගන්න කෙනාටයි හඳුන් පාත්‍රය. දැන් සවැත් නුවර කියලා කියන්නේ හරි වෙනස්. නිගණ්ඨනාත පුත්තගේ බලය ප්‍රචලිත වෙලා තිබ්බ පළාතක් සවැත් නුවර. එතකොට දැන් මේක අන්‍යාගමික තාපසාරාමවලත් ඕගාල පැතිරලා ගියා. හඳුන් පාත්‍රයක් රඳවලා තිනවලු මේ සවැත් නුවර සිටුවරේක් 이르දි බල තියෙන රහතුන් ගණිත්වා කියලා නිවේදනයක් යවලලු. අපිට කොහෙද 이르දි බල? අපි රහත් කියලා කිව්වට අපි මේ බොරුවක් නේ කරන්නේ කියලා දැන් කුටු කුටු ගන්නවා මේගොල්ලෝ. නිගණ්ඨනාත පුත්‍රත් ගියා පණිවිඩේ. නිගණ්ඨනාත පුත්‍රගේ ගෝලිය ඇවිල්ලා කියනවා ආර්යයන් වහන්සේ මේ හඳුන් පාත්‍රයක් තියෙනවා. උස ආකාශේ තියෙන රන්දලා. 이르දි බල තියන අයටයි ගන්න පුළුවන් කියලා සිටුවරයා කියනවා කියලා කියන්නේ. අඬබෙරයක් ඇව්වා කියන්නේ. දැන් සීතල වුණා, ගල් ගැහුණා, ලැජ්ජාවටපත් වුණා. මට කොහෙන්ද බොල 이르දි ප්‍රාතිහාර්ය? අපි මේ බොරු කරලා ජීවත් වෙන අයනේ. ගෝලියොත් එක්ක කතා වෙනවා දැන් නිගන්ට. සෞතු වෙන්නත් බෑ. නිගණ්ඨනාත පුත්තු කිව්වා හරි. මට ආව කිව්වා දිව්‍ය ඥානය. මම යන්නම් කිව්වා සවැත් නුවර ජනයා පීරගෙන හඳුන් පාත්‍රයේ තියෙන තැනට. හරිද? මං අහසට ඉස්සෙන්න වගේ මේ ඇඟිලි තුඩු වලින් මම ඉස්සෙන්නම් කිව්වා. පාදවල ඇඟිලි තුඩු වලින් ආකාශයට ඉස්සෙන්න හදන්නම් කිව්වා. උඹලා මාව ඇදපල්ලා කිව්වා. එපා වෙලාමක හඳුන් පාත්‍රයක් වෙනින් 이르දි බල ප්‍රාතිහාර්ය පාණ්ඩ එපා කියලා උඹලා මාව ඇදපල්ලා කියලා ගාන්ට අධ්‍යක්ෂණය කළා. ප්‍රධාන නළුව කවුද? නිගණ්ඨ. ප්‍රධාන චරිතය කවුද? නිගණ්ඨ. සහාය නළුව කවුද? නිගණ්ඨ ගෝලයෝ. කැමරාකරණය, ආලෝකකරණය, කොස්ටියම්ස්, ඩිසයින්, ලයිටින් ඔක්කොම ඒගොල්ලන්ගේම එකක් මේක. හරිද? දැන් ඒ විදිහටම ගිහිල්ලා ඔන්න අර පිරිස අතර කරන්න ගත්තා. එතකොටම අර විදිහටම ඇද්ද එපා කියලා. ඔය අතර මේ මුගලන් මහරහතන් වහන්සේ පිණ්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ
මේ පාත්‍රයේ සිද්ධිය දැක්කා. එතකොට පින්ඩෝල භාරද්වාජ ස්වාමීන් වහන්සේ කියනවා ආයුෂ්මත් මොග්ගල්ලාණේනි ඔන්න කරනවා නම් වැඩක්. මොකක්ද ඇහුවා? හඳුන් පාත්‍රේ. එයි මට විතරද? ආයුෂ්මතුන්වත් පුළුවන්. මං එහෙනම් ගන්නද? හා ගන්න කිව්වා. සුළු දේවල් බලන්න අද අපිට හිතා ගන්න බෑ. අද අපිට හිතා ගන්න බෑ. හරිද? දැන් ඇමරිකාවේ අර ක්‍රිස් ඒන්ජල් කියලා අර තරුණයෙක් සම්පූර්ණයෙන් බොරුවක්. එයාට 이르දි බල තියනවා කියලා. හරිද? එයා සම්පූර්ණයෙන්ම බොරුවක් කළා. ලෝකයා රැවට්ටුවා. නමුත් එයාගේ රැවටිල්ල අල්ලගත්තා. ඒගොල්ලෝ ඒ කියන්නේ එඩිටින් වලින් වීඩියෝ වලින් සම්පූර්ණ ලෝකයක් රැවට්ටුවා. ඒ කියන්නේ ගොඩනැගිල්ලකින් ගොඩනැගිල්ලට ආකාශය යනවා. හිස් අහස යනවා. හරිද? ඊට පස්සේ ඒකෙම සෙකන්ඩ් එක දාලා තියෙනවා රියල් වීඩියෝ එක. මේගොල්ලෝ අර ක්‍රේන් දාලා දොඹකර දාලා අහසින් යනවා කේබල් පිටි. ඊට පස්සේ එඩිට් කරනකොට කේබල් ටික ඔක්කොම මකනවා. ෆූල් එකක යනවා නිකන් උඩින් ෆූල් එකේ මෙහෙම ඇවිදගෙන යනවා. හරිද? ඒතර අර ට්‍රාන්ස්පරන්ට් ෆයිබර් එකක් උඩින් තමයි යන්නේ ඇවිදගෙන. නමුත් අපිට පේන්නේ මෙයා ෆූල් එකේ නිකම්ම ඇවිදගෙන යනවා වගේ. දැන් ලෝකයා බලන්නේ නැති දේවල් තියෙනවා කියලා මේ පෙන්වන්න ගිහිල්ලා හරියට සවුත් වෙච්ච අවස්ථාව දෙනවා. සායිබබාටත් ඕක වුණා. සත්‍ය සායිටත් ඕක වුණා. හරිද? සායිබබා එහෙම හරියට මේ පිරිසව මුලා කරලා තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල එහෙම බොරු නැහැ. බොරු කරනවා නම් ඒ අය බුද්ධ ශාසනයට අයිතිත් නැහැ. තේරෙනවද? බොරුකාරයෝ එක්කෙනෙක්වත් බුද්ධ ශාසනයේ ඉන්න විදියක් නැහැ. ඔබ හිතන්නේ බොරු කියන මිනිස්සු බුද්ධ ශාසනයට හිමිකම් කියනවද? කියන්න බලන්න. බොරු කියනවා නම් බොරු කරනවා නම් එයා බුද්ධ ශාසනයට අයිති නැහැ. කොහොමද බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වෙන්නේ බොරුකාරයෙක්? කවදාවත් සතුන් මරණ කෙනෙක් බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. හොරෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. කාමයේ වර්ධව හැසිරෙන මිනිහා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. බොරුකාරයා, බේබද්දා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් නෙමෙයි. අනුන් රවට්ටන කෙනා බුද්ධ ශ්‍රාවකයෙක් නෙමෙයි. බුදුරජාණන් ශ්‍රාවකයෙක් කියලා කියන බුදුරජාණන් වහන්සේ ගත් මඟ අනුගමනය කරන ඒ පණිවිඩයට අවනත ඒ ධම්ම මාර්ගයේ ඉස්මුදුරින් පිළි අරගෙන ටික ටික හරි ඒ මාවතේ ඉදිරියට යන කෙනා තමයි බුද්ධ ශ්‍රාවකයා කියලා කියන්නේ. එහෙන් බලද්දි බුද්ධ ශ්‍රාවකයෝ වැඩිද අල්පයිද? අපි මේකයි ගන්නන පණිවිඩය. මේ වංචනික විදියට බුද්ධ ශ්‍රාවකයෙක් වෙන්න බෑ. පෙනී ඉන්න පුළුවන්. නමුත් බුද්ධ ශාසනයක ගන්න තියෙන ප්‍රයෝජනෙයි ගන්න වෙන්නේ. දැන් පින්ඩෝල භාරද්වාජ මහරහතන්සේ අහසට ඉස්සුණා. ලස්සන තියෙන දේ මිනිස්සු දැන් ඔක්කොම සද්ධාවන්තයෝ සාදු කියනවා. පාත්‍රය ගත්තා. දැන් අහසේ ඉන්නවා පාත්‍රය අරගෙන. කොල්ල ඔක්කොම විසිල් ගහන්න ගත්තා. හුරේ තියන්න ගත්තා. අප්පුඩි ගහන්න ගත්තා. කෑ ගහන්න ගත්තා. එකම කානිවල් එකක්. සද්ධාවන්ත මිනිස්සු නිකම් අර සංවේගයට පත් වෙලා ඇඟල් ලොමුදා ගැන්විලා බලාගෙන ඉන්නවා දැන් මේ සිද්ධිය. ඊට පස්සේ හඳුන් පාත්‍රය අරගෙන බිමට පහත් වෙලා දැන් වැඩියා. දැන් භික්ෂුන් වහන්සේලා අතර කසුකුසුවක් ගියා. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේ මාර කෙනෙක් තමයි නේ කියලා එහෙම ගියා පණිවිඩේ. සද්ද නැතුව හිටියට මාර වැඩනේ. ඔහොම ගියා. බුදුරජාණන් වහන්සේට දැන් මේක සැලවුණා. එන්න කිව්වා. හඳුන් පාත්‍රෙත් අරගෙන. මෙහෙම සිද්ධියක් වුණා නෙවෙයි. එහෙම. ඇයි ඒක කරේ? එතකොට මේ විනයානුකූලව සිල්පද පනවල නැහැ. ඒතරකව තමන්ගේ ಗುಣ ලෝකයට ප්‍රසිද්ධ කරලා මොකක්ද ඇහුව ලබන සතුට? ඒක එතකොට සිල්පද පනවල නැහැ. ඒක වරදක් නෙමෙයි ඇත්තටම. නමුත් බුදුරජාණන්සේ එතනදී අර බුද්ධ ශාසනයේ පිළිවෙත් පුරන පසු කාලීන අයට දෙනව පණිවිඩය. දැන් රහතන් වහන්සේ නමක් වායි විනේ පිටවන්න දෙයක් නැහැනේ. දැන් 이르දි බලයක් පානව කෙනෙක් වරදක් නෙමෙයි. Taman තුල තිබ්බ එකක් නේ බොරුවක් නෙමෙයිනේ. දැන් බොරුවක් කළා නෙමෙයි. Taman තුල තිබ්බ ඇත්තක් යථාර්ථයක්. කියන්නේ හැකියාවක්. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මහණෙනි. තමා තුල තියෙන ಗುಣ මේ ජනතාවට දැනගන්න වැඩ සිද්ධ කරා කියලා ප්‍රසිද්ධ කරා කියලා. වැඩි වුණොත් ලාභ ලැබේ. රහට බත් ටිකක් ලැබේ කිව්වා. කැවිලි පළතුරු නැතුව බත් දෙන මිනිහා කැවිලි පළතුරු එකම බත් දෙයි කිව්වා.
දැන් සාමාන්‍ය සරලෝකයයි වැඩකාරයෝනේ. වැඩකාරයන් හොඳට ලැබෙනවා. අදටත් එහෙමයි නේ හැකියාව. දැන් සංගීතයෙන් හැකියාව තියෙනවා නම් නේද? එයා විශාරද නොවුනත් එයා තුළ ටැලන්ට් එක තියෙනවා නම් එයාට ලැබෙනවා. අනිත් හැමතැනම හැම දෙයකදීම එහෙමයි. හරිද? එතකොට උන්වහන්සේ දේශනා කළ වැඩිමුණුත් මිනිස්සු සලකයි. පස්සෙන් එයි. ಗುಣ කියයි. ප්‍රසිද්ධ වෙයි. වර්ණනා කරයි. ಗುಣ කතන කියයි. සින්දු හදයි. ඒ ඔක්කොම හිස් දේවල් කිව්වා. ලාභ, සත්කාර, කීර්ති, ප්‍රශංසා කියන දේවල් හිස් දේවල්. ඒවා මේ මාර්ගඵල ලබන්නට හේතු වෙන දේවල් නෙමෙයි. තේරෙනවද? ඒක නිසා යම් කෙනෙක් Tamanගේ අභ්‍යන්තරික ගුණ, 이르දි බල ලෝකයා හමුවේ ප්‍රසිද්ධ කරනවා නම් ඒක හරියට කාන්තාවක් මහා පුරුෂයන් පිරිසක් ඉදිරියේ Tamanගේ ඇඳුම් ගලවලා දැම්මෝගේ වැඩක් කියනවා. කාන්තාවක් නිර්වත් වුණා වගේ වැඩක් කියනවා මිනිස්සු ගොඩාක් මැද. කොහොමද ඒකට දීපු තත්ත්වය? නේ? කොහොමද ඒකට දීපු තත්ත්වය? බුදුරජාණන් වහන්සේ කොයි තරම් හොඳ කෙනෙක්ද නේ? නේ? උන්වහන්සේ එදා එහෙම 이르දි බල තහනම් කරලා ඒ විදිහට විනයානුකූල සිල්පද පනවපු නිසා තමයි අදට අපි මේ බුද්ධ ශාසනය බණ ටික අහන්නේ. 이르දි බල සම්බන්ධයෙන් එහෙම විනයක් පනවලා තිබෙන නැත්නම් බොරුකාරයෝ 15 වෙයි හෙන්නට වංචනිකයෝ. නේ? එක එක විද්‍යාවන් පෙන්නයි. අන්තිමට අපිට ඕනේ ධර්මයේ නෙමෙයි විද්‍යාවන්. හැබැයි අදට පවා දැන් මගේ අත්දැකීම් වලට අනුව මිනිස්සුන්ට වර්තමානයේ තුල පවා ගොඩක් ඕල් ටිකක් අර විස්මිත දේවල් නේද? ඒ කියන්නේ මිනිස්සු හොයන්නේ නිකන් අර ධර්මයේ නෙමෙයි ප්‍රඥාවට එන කාරණා නෙමෙයි. අර මිනිස්සුන් වල ටැලන්ට් ෂෝ එකක් ඕනේ. අභියෝගාත්මක දෙයක් ඕනේ. බුදුරජාණන් වහන්සේ ධර්මයේ තුල එහෙම එකක් නැහැ. දවසක් භික්ෂුන් වහන්සේලා දෙනම තරඟෙට බණ කියන්න ගත්තා. ඔහෙට පුළුවන් මෙච්චරයි නම් මට මෙච්චරක් පුළුවන්. ඔහෙ හිතන් ඉන්නේ නම් මට එච්චරයි කියලාද මම මේවත් පාඩම් කරන් ඉන්නේ. දැන් දෙන්න තරඟෙට බණ. ඒ කියන්නේ බණ රියැලිටි එකක්. තේරෙන භාෂාවෙන් කිව්වොත් රියැලිටි එකක් පටන් ගත්ත දෙන්නට දෙන්න තරඟ කරනවා. බණ වලින්. බුදුරජාණන්සේ දොස් කිව්වා. මේ ධර්මයේ තිබෙන්නේ මිනිස්සුන්ව විස්මයටපත් කරවන්න පුදුම කරවන්න නෙමෙයි. සෙනග හුරතල් කරන්න නෙමෙයි. සෙනගගේ ලාභේ කඩා ගන්න නෙමෙයි. මම තමයි දන්නේ ඔහේ මොනවද දන්නේ කියලා රණ්ඩු කරන්න නෙමෙයි. රණ්ඩු හදා ගන්න හතුරු හදා ගන්න නෙමෙයි. මේ ධර්මයේ තිබෙන ඊතර වෙන්න. ධර්මයටවත් බැඳෙන්න එපා කිව්වා. ඊතර වෙන්න පාවිච්චි කරන්න කිව්වා. කොහොමද වැඩේ හැටි? ධර්මයටවත් බැඳෙන්න එපා කිව්වා. නිතරණත්තාය. මේක තියෙන්නේ බදා ගන්න නෙමෙයි කිව්වා. ඒ කියන්නේ ඊතර වෙන්නයි. නෝ ගහනත්තාය. ග්‍රහණය කරගන්න නෙමෙයි. මේ ධර්මයේ තිබෙන ඊතර වෙන්න. බදා ගන්න නෙමෙයි. අපි ඒක තේරුම් ගන්න ඕනේ. දැන් අද බොහෝ විට තියෙන්නේ බදා ගැනීමමයි. ඊතර වීම නෙමෙයි. ඊතර වෙන්නේ කොහොමද? ඒක න්‍යාය විරෝධී ක්‍රමයකින්. බුදුරජාණන් වහන්සේගේ න්‍යායට පිටුපාලා ඒ න්‍යායට විරුද්ධ වෙලා ඒ න්‍යාය බැහැර කරලා ධර්ම න්‍යායට එන්න බෑ. හැමදේම ලැබෙයි ධර්ම අවබෝධයෙන් ලැබෙයි. හැමදේම ලැබෙයි. බුද්ධ ශාසනය ලබාගත යුත්තේ ලබා ගන්න බැරි වෙයි. ඒක නිසා තමන්ගේ ගුණ ප්‍රසිද්ධ නොකිරීම තමයි බුදුදහමේ උගන්වන සුපිරිම කාරණය. සිල් රැකගෙන යනවා කවුරුත් දන්නේ නැහැ. භාවනා කරගෙන යනවා කවුරුත් දන්නේ නැහැ. දහම් දැනුමක් තියෙනවා කවුරුත් දන්නේ නැහැ. ලැබිච්ච දෙයකින් සතුටු වෙනවා කවුරුත් දන්නේ නැහැ. ප්‍රසිද්ධ කරන්න දෙයක් නැහැ. හුදකලාවේ ඉන්නවා කවුරුත් දන්නේ නැහැ. වීරිය කරනවා කවුරුත් දන්නේ නැහැ. සිහියෙන් ඉන්නවා කවුරුත් දන්නේ නැහැ. හිත තැම්පත් කවුරුත් දන්නේ නැහැ. ප්‍රඥාවන්තයි කවුරුත් දන්නේ නැහැ. නිවන්ට ඇලිලා ඉන්නවා කවුරුත් දන්නේ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි රතවිනීත කියලා සූත්‍රයක් තියෙනවනේ. අර සප්තවිසුද්ධිය ගැන තියෙන්නේ. ඒ රතවිනීත සූත්‍රයේ දේශනා කළේ රතවිනීත සූත්‍රයේ දේශනා කළේ
මන්තානිපුත්ත පුන්න කියන ස්වාමීන් වහන්සේ. සුණාපරන්ත පුන්න ස්වාමීන් වහන්සේ නෙවෙයි මන්තානිපුත්ත පුන්න ස්වාමීන් වහන්සේ. ධර්ම කත කියන අතර ශ්‍රේෂ්ඨයිනේ. මේ අග්‍රලාභී උත්තමයා වුණානේ. ධර්ම කත කියන අතර. ඒක ලස්සනට හොඳට චතුරව හොඳට බණ කියන්න පුළුවන්. වචන පැටලෙන්නේ නැහැ. දැන් අර සප්ත විසුද්ධිය ගැන කරුණෙන් කරුණ පැහැදිලි කර කර ධර්මදේශනාවක් කරනවා කියලා ආරංචි වුණා පිරිසට. සෙනඟ ගොඩාක් ගියා බණ අහන්න. දැන් පිරිස බොහෝ වෙලාවක් ධර්මයේ ශ්‍රවණය කළා, පැහැදුනා. එතකොට මේ වගේ ධර්මදේශනාවක් පවත්වනවා කියලා සරියුත් මහ රහතන් වහන්සේට ආරංචි වුණා. සරියුත් මහ රහතන් වහන්සේත් වැඩම කළා ඒ බණ ටික අහගන්න. ඒකෙන් මොකද්ද ගත්ත පණිවිඩය? නේ? දැක්කද? මාන්නේ දාන්න ඕනේ බිමට. මාන්නේ දාන්න ඕනේ බිමට. ඔලුවට තියන් ඉන්න එකක් නෙමෙයි. මමත්වය, අහංකාරකම්, දැනුගත්කම් නේද? මේ ඔක්කොම නිකන් හිස් තුච්ච දේවල්. නේද? හිස් තුච්ච දේවල්. දැන් බලන්න දැන් මේ අර හිටපු ජනාධිපතිතුමන්ගේ මගේ විස්තර කියන්නේ දේශපාලන කතාවක් නෙමෙයි. මම මේ ධර්ම කාරණයක් ඉස්මතු කරන්න කියන්නේ. දැන් බලන්න එතුමාව බලයට පත් කිරීමේදී අපේ ඉතිහාසය තුළ වැඩිහිටියොත් සාක්ෂි දරයි. ඒ වගේ උද්‍යෝගයක්, ඒ වගේ අධිකතර විශ්වාසයක්, අධිතක්සේරුවක් වෙන කිසිම ජනාධිපති කෙනෙක්ට තිබ්බේ නැහැ. ඊතරම් අධික විශ්වාසයක් ඇති කරගෙන තමයි බලයට පත් වුනේ. එතුමා බලයට පත් වුණා. ප්‍රශ්න ඇති වුණා. එතනින් එහාට මම කියන්නේ මොනවද? මේකේ සාධාරණ පැත්ත අසාධාරණ පැත්ත ඒක නෙමෙයි කියන්නේ. ඒතර බලන්න එතුමා සමුගත්ත විදිහ බලන්න. ඔබට නිදහසේ රටකින් රටකට යන්න පුළුවන්. කවුරුත් හරස් කරන්නේ නැහැ. හැංගෙන්න ඕනේ නැහැ. ආරක්ෂකයෝ ඕනේ නැහැ. හිඟන්නෙක් වගේ. මේ සිද්ධිය, ඒ කියන්නේ පුද්ගලයා දැකනේ ජනාධිපතිතුමා හරිද වැරදිද කියන එක නෙමෙයි. මේ පුද්ගලයෙක් හැටියට ඒ වෙච්ච දේ හරි සෝචනීයයි නේද? අනිත්‍යයි කියන්නේ ඒකයි. හිඟන්නෙක් වගේ. ඒතොර මොන මානසිකත්වයක් ඇති වෙන්නේ නැද්ද? මොන වගේ මානසිකත්වයකින්ද ඒ නෝනා එතුමා වේ පරිස්සම් කරන් ගිය ළමයි දෙන්න අයින්ද ඇත්තේ? ඒක මට වුණොත් ඔබට වුණොත් අපේ පැත්තෙන් බලන්න ඕනේ. හැම දිනාම කොන් කරලා හැම දිනාගෙන් ප්‍රතික්ෂේප වෙලා නේ? දැක්කද? අනිත්‍ය කියන්නේ ඒකයි. මාන්නේ දාන්න බිමට. සාරිපුත්ත මහ රහතන් වහන්සේ දියා බණ අහන්න. දේශනාව ඉවර වුණා. සෙනඟ තුනී වුණා. විසිරලා ගියා. සාරිපුත්ත මහ රහතන් වහන්සේ හිමීට ලං කළා. ආයෂ්පතුන් වහන්සේගේ නම මොකක්ද කියලා ඇහුවා. මට තමයි මන්තානිපුත්ත පුන්න කියලා කියන්නේ. හරි හොඳට බණ ටික කිව්වා. හරි පැහැදිලි. හොඳයි ආයෂ්පතුන් කියලා පිටත් වෙන්න ලෑස්ති වුණා. පින්ඩෝල භාරද්වාජ මහරහතන් වහන්සේට හිතුණා මේ කවුද මගෙන් මෙහෙම ඇහුවේ? මේ ධර්මදේශනාව ආරම්භයේ ඉඳලා අවසාන වෙනකන් අහගෙන හිටපු මේ ස්වාමීන් වහන්සේ කවුද දන්නේ? ස්වාමීන් වහන්සේ කවුද කියලා ඇහුවා. මට තමයි සාරිපුත්ත කියන්නේ. මගේ මහාන ජීවිතේ මම ගොඩාක් සංවේදීව හැඟීම්බරව අත්විඳින සිද්ධිය. මට තමයි සාරිපුත්ත කියන්නේ. ධර්ම සේනාධිපති බුදුරජාන් වහන්සේට වගේම බණ කියන්න පුළුවන්. පුදුම ප්‍රඥාවක්. ඉරහඳට වඩා ප්‍රසිද්ධයි. අනාගතයේ පහළ වන බුද්ධ ශාසනවලත් අනාගත බුදුවරු වර්ණනා කරන චරිතයක්. බ්‍රාහ්මණ කුලේ මට තමයි සාරිපුත්ත කියන්නේ. මොකද්ද අපි ගැන හිතට අරගෙන ඉන්න අහංකාරකම? මොකද්ද මාන්නේ? මොකද්ද උද්දච්චය? මොකක්ගෙන් ආඩම්බරය වෙන? මොනවද තිබිලාද? අන්න එතනට එන්න ඕනේ. එතකොටයි මාර්ගඵල වලට ළඟ. මාන්නේ දාන්න බිමට. සාරිපුත්ත සිංහනාද සූත්‍රයේ සාරිපුත්තයන් වහන්සේ පවසනවා, ස්වාමීනි, මගේ ස්වභාවය තමයි මම පාපිස්ස වගේ. ස්වාමීනි, පාපිස්සෙන් කකුල් පිහදාන, දූවිලි පිහදාන, මඩ පිහදාන, තෙත පිහදානවා. පාපිස්සර වගක් නැහැ. ස්වාමීනි, මම පාපිස්සක් කිව්වා. සාරිපුත්තයන් වහන්සේ කියනවා, මම ස්වාමීනි පාපිස්සක් නේ. සාරිපුත්ත කියන්නේ පාපිස්සක් නේ. දැන් අපි කියනවාද මම පාපිස්සක් කියලා? උඹලා අම්මා ගැන හිතන්නේ නැහැ. උඹලා තාත්තා ගැන හිතන්නේ නැහැ. උඹලට මං කරා වැඩි. උඹලා මං කවුරු කියලාද හිතන් ඉන්නේ?
නේ? අපි මොකද්ද බලාපොරොත්තු වෙන්නේ? සාරිපුත්තයන් වහන්සේ කියනවා මම පාපිස්සක් ස්වාමීනි. ස්වාමීනි මම මේ නීච ලාමක හිඟන ළමයි යාචක ළමයි කිසිම පිළිගැනීමක් ලැබෙන්නේ නැහැ කියනවා. ගියක් ගන්න හිඟමන යනවා කියන ස්වාමීනි. මමත් ගියක් ගන්න ගිහිල්ලා දානි චුට්ටක් හොයාගන්න හිඟන කොල්ලෙක් වගේ කිව්වා. ස්වාමීනි මේ සාරිපුත්ත හිඟන කොල්ලෙක් කිව්වා. හිඟන්නේ කිව්වා. එතනින් එහාට ඕන්නේ නැහැ ආයි. මොකවත් ඕන්නේ නැහැ කතා. ස්වාමීනි මම සංඝ පිරිස අතර ඉන්නේ. හරියට උල් වෙච්ච අන්තියන ගව පොර නිතරම කරන තේරෙනවද? අං හැලිච්ච ගවයෙක් වගේ කිව්වා. උල් වෙච්ච අන්තියන ගව රෑනක් අතරේ අං හැලිච්ච ගවයෙක් ඉන්නවා. එයත් යනද ගොම් පොරේට. එයත් යනවද අනිත් අයත් එක්ක රණ්ඩුවට? නෑ. එයා පැත්ත ගහලා ඉන්නවා. ස්වාමීනි මම සංඝ පිරිස අතර ඉන්නේ. අං හැලිච්ච ගවයෙක් වගේ කිව්වා. අං කියන්නේ මොනවද? මාන්නේ. තමන්ව ප්‍රකට කරනවා. මං ගැන හිතන් ඉන්න ඇත්ති. පෙන්නන්නම්ක මමත් කවුද කියලා. අපි හරියට මේ අර අපි ගැන නිකන් අමුතු නිකන් අපි ප්‍රතිරූපයක් මවා ගන්න හදනවා. ප්‍රතිරූපය කියන එක තඹ දොයිතුවක් වටින්නේ. දැන් දැකන ගෝඨාභය මහත්තයට වෙච්චදී කෝ ප්‍රතිරූපය? කෝ ප්‍රතිරූපය? නේ මොකද්ද උනේ කියන්නකෝ? මොකද්ද බලන්නකෝ? මොකද්ද මේ தত্ত্বය? මොකද්ද ප්‍රතිරූපය? දැක්කද? ප්‍රතිරූපේ දාන්න බිමට අපි පාපිසි වෙමු. පාපිසි වගේ වෙමු. මේ පිළිගැනීම මේ එකක්වත් මේ තේරුමක් තියෙන දේවල් නෙමෙයි. වැදගත් වෙන්නේ දැහැමි ප්‍රතිපත්තිය විතරයි. හැබැයි ඒ දැහැමි ප්‍රතිපත්තියත් ලෝකෙට උලුප්පන්න ප්‍රසිද්ධ වෙන්න ලෝකෙට අඟවන එකක් නෙමෙයි. තමන් විතරයි දන්නේ තමන් කවුද කියලා. ඕක තමයි බුදුදහමේ මූලික සංකල්ප. මෙන්න මේ தත්ත්වයට ආවොත් මාර්ගඵල ලබනව අදට පවා. ඇයි ධර්මයේ ස්වාක්ඛාතයිනේ. බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා නැහැනේ. මේ යුද කල කෝලාහල මේ පස්ස මේ පෝලිං තියෙන සමය තුල මාර්ගඵල ලබනවා එයා. මේ විදිහේ මනසක් පැවැත්වුවොත් එහෙම නේද? ඒක නිසා මෙන්න මේ දේශනාවෙන් ඔබට ගන්න තියෙන පාඩම් ගොඩයි. හරිද? මම ආයිමත් මතක් කරනවා මේ ධර්මයේ තිබෙන්නේ තමන්ගේ ගුණ ප්‍රසිද්ධ නොකරන කෙනාටයි. මේ ධර්මයේ තිබෙන්නේ ලැබිච්ච දෙයකින් සැනසෙන්න පුළුවන් කෙනාට. දැන් මේක එහෙම සමයක්. රුපියල් 7000ක තෙල් වලින් සැනසෙන්න වෙනවා. ගමන් බිමන් යන්න බෑ. බත්තර මුල්ලේ ඉඳලා අනුරාධපුරයට කැබ් එකක් අරගෙන අනුරාධපුරේ වඳින්න ගියා කියමුකෝ බත්තර මුල්ලේ ඉඳලා. හරිද? රුපියල් 80000කට වඩා යනවා. up and down. කැබ් එකක ගියොත් නේ? ඒක නිසා මේ ලැබිච්ච දෙයකින් සැනසෙන්න වෙනවා. බස් එකේ යන්න වෙනවා. පයින් යන්න වෙනවා. ඔව්. පාපැදියට හුරු වෙන්න වෙනවා. දාඩිය දානවා. එතකොට අර තමන්ගේ තියෙන අර බැබලීම අර ආනුභාවය නැති වෙනවා. නේ? තමන්ගේ අර ආනුභාවය කියන එක බස් එකේ යද්දී ඇතැම් විතර AC කාර් එක යනවා වගේ නෙමෙයි. නේ? මොකද කරන්නේ ඉතින් මැරෙන්නද? ඩීසල් නෑ පෙට්‍රල් නෑ කියලා බෙල්ල වෙල දා ගන්නද? උයන බත් එකට මොනවා හරි වහ ටිකක් දාලා කන්නද? නේ? ගෝල් පේස් එකට ගිහිල්ලා මුහුදට පයින්නද? කැලණි ගඟට පයින්නද? නේ? මේ දේවල් වුණා කියලා හිත පිරිහිලා හරියන්නේ නැහැ. හිත රැක ගන්න ඕනේ නිවුස් බලන එක සීමා කරන්න. දවසට එකපාරක් ඇති නිවුස්. ඒකත් හෙඩ්ලයින් බලන්න අවශ්‍ය නිවුස් එක ගන්න. විනාඩි 30ම ඉන්න එපා. තේරෙනවද? මම මේ නිරෝගී මනසක් ඇති කරගන්න ක්‍රමය කියන්නේ. පුළුවන් තරම් පවුලේ අය එකතු වෙලා සතුරුදායී දෙයක් කතා කරන්න. සතුරුදායී දෙයක් කතා කරන්න බැරි වෙයි. නමුත් සිනහමුසු මුහුණට හුරු වෙන්න. හදාගත්ත දේ සතුටින් අනුභව කරන්න. ඒ කියන්නේ බත් එකේ දුකවත් සැපවත් නැහැ. පරිප්පෝදේ දුක සැප නැහැ. සම්බෝලේ දුක සැප නැහැ. හරිද? බෝංචි වල දුක සැප නැහැ. එළවලු වල දුක සැප නැහැ.
දුක සැප තියෙන්නේ අපි ඒ සම්බන්ධයෙන් දරන ආකල්පය තුලයි. කීරි සම්බද නාඩුද නේද? හුණුසාල්ද කියන එක හුණුසාල දන්නේ නැහැ, කීරි සම්බද දන්නේ නැහැ, නාඩු හාල දන්නේත් නැහැ. අපි තමයි ඒක දන්නේ. අපි තමයි ඒකට සංකල්ප දෙන්නේ. ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න. තේරෙනවද? තාම ප්‍රශ්න ඉවර නැහැ. දැන් මේ දවස් ටිකේ තෙල් චුට්ටක් තිබ්බට ඊළඟට තෙල් කවද්ද හිටි කියලා අපි දන්නේ නැහැ. ඕල් මහා ප්‍රශ්නයක අපි මේ ඉන්නේ. ඒ අතරතුර මේ විදිහට අපි මේ හිත හැදෙන ධර්මයක් අහනවා කියලා කියන්නේ මේක ලොකු අවස්ථාවක්. හරිද? ඉතින් ඒක නිසා මේවා තේරුම් ගන්න ලැබිච්ච දෙයකින් සතුටු වෙන්න අමාරු දෙයක්. නමුත් ඒකට අපිට හුරු වෙන්න වෙනවා. ඒ වගේම හැම විටම හිත සැහැල්ලුවෙන් තියාගන්න බලන්න. තෙරුවන් වඳින්න හැමදාම ටිකක් වැඩිපුර පිරිත් කියන්න. අපි දැන් වේගෙන් පිරිත් කියලා වේගෙන් තෙරුවන් වැඳලා නිදහසේ නිවුස් ටික බලන් ඉන්නවා. කිසිම කලබලයක් නැතුව. කලබලෙන් තමයි බුදුන් වඳින්නේ. කලබලෙන් තමයි පිරිත් කියන්නේ. නේ? හැබැයි කිසිම කලබලයක් නැහැ. කුණුගොඩ දිහා බලාගෙන ඉන්නවා. පැය භාගයක් විනාඩි 40ක් 45. නේ? ආර සිස්ටම් එක. ඉතින් සිස්ටම් චේන්ජ් කරන්නේ කොහොමද? නේ? දිනපතා ජීවිතයට කුණුගොඩ එකතු කරගන්නකොට දැන් කුණුගොඩ අස් කරගන්න නෙවෙයි. ඉතින් තම තමන්ගේ පෞද්ගලික සිස්ටම් එක චේන්ජ් කරගන්න ඕනේ. නේ? එතකොටයි මේ සැබෑලෙසම අපිට වෙනස් අය බවට පත් වෙන්නට පුළුවන්කම ලැබෙන්නේ. සිනහමුස මොහොන්ට හුරු වෙන්න. ඒකට හොඳම දේ තමයි භාවනාව. භාවනාවට වසඟ වුණොත් ඔබේ මානසික ලෙඩ රෝග දැන් ඔය ඔබ මේ වෙද්දි අපි හිතමුකෝ sugar, cholesterol, pressure දැන් ඔය stress, depression වගේ තත්ත්වයන් තියෙනනේ ඔක්කොම තුනී වෙලා යනවා. බෙහෙත් නොබන මට්ටමට ඇඟ හැදෙනවා. භාවනාවට හුරු වුණොත්. අපි ඒක විශ්වාස කරන්න නැති ප්‍රශ්නයක් තියෙනවා. අපි දොස්තර මහත්තයා විශ්වාස කරනවා. බුදුරජාණන් වහන්සේ විශ්වාස කරන්නේ නැහැ. ડોක්ටර් විශ්වාස කරනවා. හරිද? ડોක්ටර් කියනවා ඔයා ඩයට් කරන්න ඕනේ. රැයට කන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන රැයට කන්න එපා. බුදුරජාණන් වහන්සේ රැයට කන්න එපා කොට පස්සේ රැයට කනවා. ડોක්ටර් රැයට කන්න එපා කොට පස්සේ අපි රැයට නොකා ඉන්නවා. ඇත්තද බොරුද? කෝ සද්ධාව? ડોක්ටර් ඩයට් කරන්න කිව්වට පස්සේ නොකා ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විකාල භෝජනෙන් වැළකින්න කිව්වට පස්සේ ඒක කරන්නේ නැහැ. ඉතින් කොහොමද මේක සිස්ටම් එක චේන්ජ් වෙන්නේ කියන්නකෝ? නේ? ඒක නිසා හිත හැදෙන දෙයකට හුරු වෙන්න. හිත හැදෙන දෙයක් අඛණ්ඩව අපි අනුගමනය කරගෙන යන්න ඕනේ. කියන්නේ හිත හැදෙනවා කියන එක මේක දවසකින් සුමානකින් කෝස් එකකින් කරන්න බෑ මේක. හරිද? මම ඒකට මනෝවිද්‍යානුකූල උපදෙස් ටිකක් දෙන්නම්කෝ. දැන් අපිට අපේ ජීවිතේට අලුතෙන් පුරුද්දක් ඇතුල් කිරීමේදී මම ඒක තේරෙන භාෂාවෙන් කියන අලුතෙන් පුරුද්දක් අපේ ජීවිතේට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. අලුත් පුරුද්දක් ඔබේ ජීවිතේට ඉන්ස්ටෝල් කරගන්න ඕනේ. හරිද? ඒතර අලුත් පුරුද්දක් ඔබේ ජීවිතේට එකතු කර ගැනීමේදී අඛණ්ඩව දින 21ක්වත් ඒ අලුත් පුරුද්ද වෙනුවෙන් අපි කැප වෙන්න ඕනේ. අපි හිතමුකෝ උදේ නැගිටලා මිනිත්තු 15ක් භාවනා කරනවා කියලා. දවස් 21ක් ඒක කරන්න ඕන අඛණ්ඩව. දවස් 21ක් කරනකොට 22, 23, 24 වෙනි දවස් වෙද්දී ස්වභාවිකව ඔබ ඒක කරන්න නැඹුරු වෙනවා. ඒතර දවස් 21කිනුත් පස්සේ දවස් 66ක් දක්වා ඔබට ඒක කරගන්න පුළුවන් නම් ඒක ඔබේ ජීවිතේ පුරුද්දක්. ඒක ඔබේ ජීවිතේ පුරුද්දක්. උදේ නැගිටලා වතුර එක බොනවා වගේ. උදේ නැගිටලා වොෂ්රූම් එකට යනවා වගේ. තේරෙනවද? ඉතින් එහෙම දේවල් නේ අපිට ඕනේ. නේ? අඛණ්ඩව දවස් 21ක්වත් උදේට නැගිටලා අඩුම මිනිත්තු 15ක්වත් මිනිත්තු 15ක් වැඩි නම් මිනිත්තු 10ක්වත් මෛත්‍රී භාවනාවට හුරු වෙන්න. අනිත්‍ය භාවනාවට හුරු වෙන්න. බුදුරජාන් වහන්සේගේ ගුණ හිතන්න පුරුදු වෙන්න. හුරු වෙන්න. එතකොට ඒක ගොඩාක් ඔබ සතුටින් තියයි. නිරෝගීව තියයි. ශක්තිමත්ව තියයි. තෘප්තිමත්ව තියයි. උද්‍යෝගීමත්ව තියයි. ඒකනේ වැදගත් වෙන්නේ. බෙහෙත් වලින් එන්නත් වලින් සිරප් වලින් කරන්න බැරි දේ. එහෙනම් අපිට කායිකව ෆිසිකලි කරන්න බැරි දේ මෙන්ටලි කරගන්න පුළුවන්. ඒකට හොඳම දේ තමයි භාවනාව. ඒක නිසා මේව මතක තියාගන්න. ඒක නිසා ඔබ හැමදිනාටම ත්‍රිවිධ රත්නයේ අනන්ත ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා. චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් මේ විඳවන සංසාර දුකින්
සදහටම අත්මිදෙත්වා. පුණ්‍යානුමෝදනාව. ඉසංග පෙරේරා, කුෂ්ණි පෙරේරා පුතණුවන් දියණිය එක්ව මෙම ධර්මානුශාසනාවට දායකත්ව ලබාගෙන කටයුතු කරන ලබනවා. ඉතින් එම දෙපළට පවුලේ දූ දරුවන්ට ඥාති හිතයිසීන්ට මෙන්ම නමින් අභාවයටපත් සියලු දෙනාටත් මේ පින් අත්පත් වෙත්වා කියලා සාදු කියමු. සරත් විජේසේකර මහත්මයා දායකත්වය දරලා බොහෝ පින් දැස් කරගන්නවා. ඉතින් සරත් විජේසේකර මහත්මයාටත් පවුලේ හැම දෙනාටමත් නමින් අභාවයටපත් සියලුම ඥාතීන්ටත් මේ පින් අත්පත් වෙත්වා කියලා සාදු කියමු. WM ඩොනල්ඩ් මහත්මයා දායකත්වය දරනවා. එතුමාටත් පවුලේ අයටත් නමින් අභාවයටපත් සියලු දෙනාටමත් අපි මේ පින් අනුමෝදන් කරනවා. මනෝෂා පෙරේරා මහත්මිය දායකත්වය දරනවා. එතුමියටත් පවුලේ හැම දෙනාටමත් එතුමිය නමින් අභාවයටපත් සියලුම දෙනාටමත් මේ පින් අත්පත් වෙත්වා. ධම්මිකා ගමගේ මහත්මිය දායකත්වය දරනවා. එතුමියටත් පවුලේ හැම දෙනාටමත් අභාවයටපත් සියලු ඥාතිවරුන්ටත් මේ පින් අත්පත් වෙත්වා. චන්ද්‍රානී සිල්වා මහත්මිය දායකත්වයේ දරනවා. එතුමියටත් පවුලේ හැම දෙනාටමත් නමින් අභාවයටපත් සියලු දෙනාටමත් මේ පින් අත්පත් වෙත්වා. ශ්‍රීමා වික්‍රමසිංහ මහත්මිය දායකත්වයේ දරනවා. එතුමියටත් පවුලේ හැම දෙනාටමත් එතුමිය නමින් අභාවයටපත් සියලු ඥාතීන්ටත් මේ පින් අත්පත් වෙත්වා. උපාලි සමරක්කොඩි මහත්මයාට පුණ්‍යානුමෝදනා කිරීම පිණිස දායකත්වය දරා තිබෙනවා. ඒ වගේම පුෂ්පික ප්‍රියන්ත මහත්මයා ඇතුළු පවුලේ හැම දෙනාටමත් නමින් අභාවයටපත් සිළු දෙනාටමත් මේ පින් අනුමෝදන් කරනවා. සමරසේකර මහත්මිය ධර්මදේශනාවට දායකත්වය දරනවා. එතුමියටත් පවුලේ හැම දෙනාටමත් එතුමිය නමින් අභාවයටපත් සෑම සිළු ඥාතීන්ටත් මේ පින් අත්පත් වෙත්වා. නම් සඳහන් කළ දායක සුපින්වතුන්ලාට පවුලේ සියලුම ඥාතීන්ට දුවදරුවන්ට අභාවයටපත් මව් දෙමාපිය වැඩිහිටි ගුරුවරු බන්දු මිත්‍රාදීන්ට මේ පින් අත්පත් වෙත්වා. පින් කැමති සියලු දෙවිවරු මේ පින් අනුමෝදන්ව සම්මා සම්බුද්ධ ශාසනය යෙහෙන් රකිත්වාරක දෙත්වා. මහා සංඝ රත්නයෙන් නොමදුව පිහිට ආරක්ෂාව සම්පාදනය කොට දෙත්වා. සම්මා සම්බුද්ධ ශාසනයට සිව්පස ඇතුළු නොඑක ආකාරයෙන් ආධාර උපකාර කරන දායක පින්වත්ලාටත් දෙවියන්ගේ දැහැමි ඇල්ම බැල්ම රැකවරණ සලසා දෙත්වා. දෙවියෝද මෙපින් බලයෙන් අමා නිවන් සුව ලබත්වා. රැස්කල උදාාරතර පුණ්‍ය ධර්මයන් ඔබ අප හැම නමින් අභාවයටපත් සෑම සිළු ඥාතීන්ටත් රටදැය සමය වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කරු පැවිදි උතුමන්ලාට ඒ වගේම ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ සියලුම දෙනාටමත් සියලු ආපදාවන් වලදී අභාවයටපත් සියලු ලක් පුරවැසියන්ටත් මේ පින් අත්පත් වෙත්වා. අපගේ උතුම් ගුරු දේවෝත්තමයන් වහන්සේලාට අපගේ උතුම් මහා මහෝපාද්‍යයන් වහන්සේට පූජනීය ආචාර්ය මිරිස්සේ ධම්මික නායක ස්වාමින් වහන්සේට විහාරයේ වැඩ සිටින පින්වත් පූජනීය සංඝ රත්නයට මේ පින් අත්පත් වෙත්වා. දායක සදහැවත් හැම දිනාටමත් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරපු ඔබ හැම දිනාට මෙන්ම පොදුවේ අපි සියලු දෙනාගේම දෙමාපිය වැඩිහිටි ගුරුවර ඥාති හිතයිසීන් සියලු දෙනාටමත් අද මෙම ශ්‍රී සද්ධර්ම දේශනාව ශ්‍රවණය කරපු සුපින්වත් ඔබ සෑම සිළු දිනාටමත් මෙම උත්තම කුසලය චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් අමා නිවන් සුව ලබන්නටම හේතු වාසනා වෙත්වා. දෙවියන්ට පින් දීමට මාත් සමගම කියමු. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ත්වං සදා. සිළු දෙනාටම තෙරුවන් සරණ වේවා.
අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti හිමිනාතේ සමිච්ඡතු